අපි දැන් පළමුවෙන්ම සම්බුද්ධ පූජාව තැන්පත් කරමු. අපේ කටින පින්කම නිවර සිද්ධ කරන දායක පින්වතුන් මේ ගිලම්පස ඊළඟට මල් අනිකුත් පූජා බහඬ සම්බුද්ධ පූජාවේ පූජා බහඬ සෑම දිනාටම අත ගහලා මේ ආසනයේ වෙතට රැගෙන එන්න අපි හැමදෙනාම නවාරහදී බුදු ගුණ සජ්ජායනා කරමු. ප්‍රතිපසෝ ගාථාව සෑම දිනාම සජ්ජායනා කරමින් පූජාවන් තැන්පත් කරමු. මා සමගම ගාථාවන් කියන්න. සාදු 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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. දැන් වස් ආරාධනාව කරන පිරිස මේ
මෙතෙන් දෙන්න මේ ඇතුළට අර පූජා මේ මොනවද වැසිසලු අරගෙනම ළඟට ඇවිල්ලා වාඩි වෙන්න මේ ඉස්සරහින්. ආරාධනා වාක්‍යයක් ළඟ තියාගන්න. සාදුකාරයක් පවත්වන්න සෑම දිනම තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නට සෑම දිනම නැවතත් සාදුකාරයක් පවත්වමින් নমස්කාරය කියන්න තුන් වතාවක් සෑම දිනම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි อานาติภาตาเวรมณีสิกขาปดังสมาธิยา มิ
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදුකාරයක් පවත්වන්න. සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අපි පළමුවෙන්ම දැන් ඊටම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව සෝදානම් කරලා tempත් කළ මේ උතුම් සම්බුද්ධ පූජාව ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සන්ධ්‍යා භාගයේ පවත්වන උතුම් සම්බුද්ධ පූජාව සේ අපි හැම දිනම අනන්ත බුදු ගුණ සිතින් අරමුණු කරගෙන ඒ උතුම් පූජෝපහාරයන් පූජා කරමු. සෑම දිනම මා සමගම උතුම් බුද්ධ වන්දනාවන් සිදු කරමින් ඒ උතුම් පූජෝපහාරයන් එකටම ගාථා සජ්ජායනා කරමින් පවත්වමු. සෑම දිනම සාදුනාදයක් පවත්වන්න. මේ ගාථාවන් මා සමගම හැම දිනම සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්වාන බුද්ධෝ භගවාති. සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ යේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තම්මෝ විඤ්ඤෝයිති. සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ඉනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං
स्वामी वन्दामि चेतिरं सब्बं सब्बतानि सुखकित्तितं शारीरिकधातु महाबोधिं बुद्धरूपं सकलं सदा यस्य मूले निसिन्नोव संवारि विजयन्नका पद्मो सम्मन्युतं सत्ता वन्दे तं बोधिपादपम् इमे ते महाबोधि लोकनाथेन पूजिताः अहं पिते नमस्वामि बोधिराजा नमस्तुते इंद्रनील वन्नपत् श्वेतकन्द बासुरं सन्तु नित्य पंकजाहि पूगितग्ग सासदम् अंगबोधि नाम वाम देव रुक्वन्नितं तं विशाल बोधिपाद नमामि सुपतिष्ठित रत्नमुरारपुरे समदिष्ठित दक्षिण शाखभवम् शुभमेघ घनंबर मेघ निभं जय बोधिमहं प्रणमामि घनसारप्रदीप्तेन दीपेन तमदंसिना तिलोकदीपं सम्बुद्धं पूजयामि तमो सुगन्धिकाय वचनं अनन्त गुणगन्धिना सुगन्धिनां गन्धेन पूजयामि वन्नगन्ध गुणोपेतं एकं कुसुमसन्तसिं पूजयामि मुनीन्द्रस्य श्रीपाद सरोरुहे भूदेमि बुद्धं कुसुमेन नेन पुण्येन मेतेन लभामि मुक्तं पुक्तं विरायातिरतायं मे कायो तथायाति विनाशभावम् सुगन्धं शीतलं कम्पं प्रसन्न मधुरं शुभं पानीयमेतं भगवापतिं मातुमुत्तमम् अतिवासेतु मोहं ते किलान भक्ष्यामि अनुकम्पं मुपादाय पतिं मातुमुत्तमम् अतिवासेतु मोहं ते पानकं परिकल्पितम् अनुकम्पं मुपादाय पतिं मातुमुत्तमम् कायेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अक्षयं कममेवन्ते भूरि पञ्चतथागत कायेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अक्षयं कममेवं संदिष्टिककालिक कायेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अक्षयं कममेवं
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේවාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛාපං ජතු හොඳයි සාදුකාරය පවත්වන්න. දැන් අපි පළමුවෙන්ම 2020 වර්ෂයේ මෙවර අපේ පන්සලේ කටින මහා පින්කමේ දායකත්වය ගෙන කටයුතු කරන පින්වන්ත පිරිස මේ සෑම දිනාටම පළමුවෙන්ම හඳුන්වලා දෙන්නටයි සූදානම් වෙන්නේ. ඒ අනුව මෙවර කටින පින්කමේ දායක පවුල් 8 වශයෙන් ඒ යාළුවන් හිතවතුන් එකතු කරගෙන මේ උතුම් මහා පින්කම අද දවසින් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ උතුම් පින්කම් මාලාවේ නැත්නම් මෙවර කටින පින්කමේ දායකත්වය චම්ලි ටයිටස් මහත්මයා, ඒ වගේම ශ්‍යාමලා සූරසිංහ මහත්මිය, ඒ වගේම දයාබර පුතු චමත් ඩිලෝෂාන් පුතා ඇතුළු ඒ පින්වන්ත පවුලේ පිරිස මේ උතුම් පින්කමේ දායකත්වය දරනවා. ඒ වගේම අරුණ සුබසිංහ මහතා, ඒ වගේම නදී ඥාන රත්න මහත්මිය, ඒ වගේම දේවනී සුබසිංහ දියණිය කියන පින්වන්ත පවුලේ පිරිස මේ පින්කමේ දායකත්වයේ දරනවා. කවුද කියලා බලන්න ඕනේ. ඊළඟට හරිනාත් මහතා, ඒ වගේම ඉෂානි මහත්මිය, ඒ වගේම දයාබර පුතුන් දෙපළ දායකත්වයේ දරනවා. ඊළඟට වසන්ත රත්නායක මහත්මිය, දේවිකා ප්‍රියදර්ශනී මහත්මිය, ඊළඟට සයුරනි රත්නායක, රකිත රත්නායක. කවුද ඒ? ඊළඟට මාධව හෙට්ටිආරච්චි මහත්මිය, ඒ වගේම සොනාලි පෙරේරා මහත්මිය, ඒ වගේම දුලීෂ විජේසිරි. හරි නේද? ඒ මම හිතන්නේ යාළුවෙකුත් එකේ පවුලේ උදවිය දායකත්වයේ දරනවා. ඊළඟට දිල්ෂාන් අසංක මහතා, ඊළඟට මහේෂිකා මහත්මිය, ඒ වගේම ඔවිල් ලියාන් දිලානේ ඒ පින්වන්ත පවුලේ උදවිය දායකත්වයේ දරනවා. ඊළඟට උදිත ලක්මාල් මහත්මයා, ඒ වගේම නිහාරි නිරෝෂණී මොනා මහත්මිය, ගයානි ඉමාෂා දුව, පවනි අමාෂා දුව, යොෂේන් පුතා. නේද? ඊළඟට එච් වන්‍යාරච්චි මහත්මයා මහත්මිය, ඒ වගේම මිතේෂී දුව, ඒ වගේම කමලානි පෙරේරා මිය කියන පිරිස නායකත්වයේ දරනවා. ඒ තමයි පින්වත්නි මෙවර කටින පූජාවේ කටින මහා පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරන පිරිස. දැන් ඒ පින්වන්ත පිරිස
සම්ප්‍රදායානුකූලව දැන් මේ බැසි සලුවක් ඒ වගේම දෙහැත් වට්ටියක් දෙහැත් ගොටු සකස් කරගෙන සූදානම් වෙලා ඉන්නවා වස් ආරාධනාව සිද්ධ කරන්නට. ඉතින් එහෙමනම් දැන් ඒ නම් සඳහන් කරපු පවුල් වල පිරිස එක එක්කෙනා පවුලේ එක පිරිසක් එක පැමිණිලා ඒ වැසිසලු පූජා කිරීම සිද්ධ කරන්න පූජා කරන වෙලාවට අනිත් පිරිස අනුමෝදන් වීම වශයෙන් සාදුකාරයක් පවත්වන්න. එනම් එක එක පවුලේ අය ඇවිල්ලා වැසිසලු පූජා කරන්න සූදානම් වෙන්න.
ඒ පොලේ බලාගෙන පස් ආරාධනාව එනම් සිද්ධ කරන්න සෑම දිනම සාදුකාරයක් පවත්වනවා. අනිත් අයත් එකටම කියන්න පොලේ බලන්න. සිව්පසයෙන් උපස්ථාන කරන බවටද විහාරස්ථානයේ දායකයන් වන අප සියලු දෙනා වෙනුවෙන් අප පොරොන්දු වෙමු. එසේම එම කාලය තුල අපට ආත්මයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු. වැද ගන්න සෑම දෙනා ඉච්ඡිතං පට්ඨිතං තුයං කිත්තමේව සමිච්ඡතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා චන්தோ පන්නරසියතා ආයුආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු වේමා භික්ඛවේ වස්සෝපනායිකා පුරිමිකා පච්චිමිකාච අපරච්චුං ගතාය අසාලාභියා පුරිමිකා උපගන්තබ්බා වාසගතාය අසාලාභියා පච්චිමිකා උපගන්තබ්බා ඉමා කෝ භික්ඛවේ දේවස්සෝපනායිකාති. සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, විහාරවාසී භික්ෂුන් වහන්සේලා ඒ වගේම සතර පෙරවේ දායක දායකාවන් මේ දෙගොල්ල එකාවන්ව එක්ව අන්‍යෝන්‍ය ලබදියාවකින් ලැබියාවකින් කටයුතු කරන අවුරුද්දකට එක කාලයයි ඉඳලා තියෙනවා. ඒ කාලය තමයි පින්වත්නි වස්සාන කාලය හෙවත් මෙසි කාලය. එතකොට මේ වස්සාන කාලය කියන්නේ අපිට අවුරුද්දකට උදා වෙන එකම එක කාලයයි. අවුරුද්දකට වස්සාන කාල දෙකක් නේ. අවුරුද්දකට වස් ආරාධනාවක් දෙකක් නේ. අවුරුද්දකට වස් ආරාධනා කරාට පසුව මහා පවාරණය කළාට පස්සේ පන්සලක සිදු කරන්න පුළුවන් එකම පින්කමයි. ඒ තමයි කටින චීවර පූජාව. දැන් මේ කටින චීවර පූජාව
සඳහා පෙළ ගැස්මක් නැත්තම් ඒ ආරම්භය තමයි අද දවසේ මේ පින්වන්ත හැමදෙනාම එකතු වෙලා පවුල් 8ක පිරිසක් පවුල් වශයෙන් ගත්තන් පස්සේ මම හිතන්නේ ඊටත් වැඩි පිරිසක් වෙන්න ඕනේ. ඒ පිරිස අපිට අද ආරාධනාවන් කළේ. මේ ඉතිහාසය ගැන ඉතාමත් කෙටියෙන් මේ පින්වන්ත පිරිස දැනුවත් කරොත් එහෙම මේ පින්වන්ත පිරිස දන්නවා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධ රාජ්‍යයට පත් වෙලා උන්වහන්සේ පළමුවෙන්ම වසක් වශයෙන් උන්වහන්සේ වැඩ වාසය කළා. ඒ තවත් 5 නමක් එක්ක. දන්නවද 5 නම කවුද? පස්වක මහණුන් කියලා තමයි කියන්නේ. පැවිදි වෙමිට හිටපු වෙල පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රථම සංඝයාවහන් නැත්නම් මහරහතන් වහන්සේ ඒ අතරනේ හිටියේ නේද? කවුද ප්‍රථම මහරහතන් වහන්සේ? හාමුදුරුවෝ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි පළමුවෙන්ම අරහත්ත්වයට පත් වෙන්නේ. මොකක්ද උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව? ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ දේශනාව අහලා ප්‍රථමයෙන්ම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පළවෙනි හාමුදුරුවෝ තේන් ආරම්භ වුණා. ඉන්පස්සේ තමයි අනිත් පිරිස. අනිත් පිරිස වප්ප, බාග්දිය, මහානාම, අස්සජී කියන අනිත් හාමුදුරුවෝ. දෙවෙනි වර දේශනා කරපු ඒ උතුම් දේශනාවල් අහලා ඒ පිරිසත් භික්ෂු භාවයට පත් වුණා, රහත් භාවයට පත් වුණා. ඉතින් මේ පිරිසත් සමග බුදුරජාණන් වහන්සේ ඒ සත්සතිය ගත කරලා ඇසල පුරවසලසක් බොහෝ දවසේ උන්වහන්සේ ඒ ස්ථානයේ බරණැස ඉසිපතනේ මිගදාලේ තමයි පළවෙනි වස වැස්සේ. ඉතින් ඔය විදිහට පින්වත්නි ටික ඒ වස අවසන් වුණා. ඒ වස් අවසන් වුණාට පස්සේ නැවත වතාවක් උන්වහන්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා සමග උන්වහන්සේ ඒ දිනචර්යාව කරගෙන ගියා. භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ මතක් කළේ මහාන වුණ ගමන්ම මේ හැමෝටම මතක තියෙන වාක්‍යයක්. බුදුහාමුදුරුවෝ හැම හාමුදුරු කෙනෙකුටම කිව්වා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මේකේ තේරුම තමයි මහණෙනි බොහෝ දිනාගේ හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. ගම් නියම් ගම් බලාම වැඩම කරලා අනිත් අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා තමයි උන්වහන්සේ සියලු මහාතුරුන්ට අවවාද කළේ අනුශාසනා කළේ. ඉතින් එතකොට අපි දන්නවා අවුරුද්දක් ගත්තන් පස්සේ අවුරුද්දේට 365 මාස 12 තියෙනවා. ඉන්දියාවේ හැටියට ඍතු 3ක් තිබුණා. මතකද ඍතු 3? එකක් විතර මතක් වෙයි මම හිතන්නේ. නෑ මේ මාළි ගාතුන අපි ඍතු 3 ඍතු කියන්නේ කාල 3ක් හේමන්තය. ඊළඟට ගිම්හානය. ඊළඟට වස්සාන. ඔය මාස 12 බෙදෙන හැටි. එතකොට හේමන්ත, ගිම්හාන, වස්සාන කියලා මේ මාස අවුරුද්දේ තියෙන විදිහ. එතකොට ඉතින් අමාරුම කාලය තමයි වස් කාලය. ඒ කියන්නේ එදා බුද්ධ කාලේ දඹදිව මේ කාලේ වෙනකොට හරියට වර්ෂාව නැස්ස. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිගත් සියලු මහාමුදුරුවරු
පින්වත්නි මේ වස්තු මාසේ කියන්නේ මේ වස්තු මාසෙක අවුරුදු මුළුල්ලේ උන්වහන්සේලා ඉතින් චාරිකාවේ වැඩම කළා. චාරිකාවේ වැඩම කළා. ඒ කාලේ හිටියානේ පින්වත්නි ඉන්දියාවේ පරම අවිහිංසාවාදී කටයුතු කරපු ශාස්ත්‍රවල 6 දෙනෙක් හිටියා. මම අහලා තියෙනවානේ. ෂට් ශාස්ත්‍රවල කියලා තමයි ඒගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලෝ කොච්චර පරම අවිහිංසාවාදී කියන්නේ මේ ඉන්දියාවේ ඒ තරම්ම ඒ ආගම වල එක එක කතුවරු කියලා තිබුණා මේ විදිහට තමයි අටුම තරමේ උණු වතුරවත් ඒ කියන්නේ ඇල් වතුර මේ උණු කරන්නේ නැතුව බොනවා. ඒ මොකද ඉංග්‍රීසි සත්වෙන් මැරෙයි. ඉතින් මැරෙනවා දන්නවා කොහොමද බිව්වොත් පස්සේ කොහොමද මැරෙනවද? නමුත් එහෙම පරම අවිහිංසාවාදයක් මිනිස්සු අතරේ කියලා තිබුණා. ඉතින් මොහොම අර භික්ෂුන් වහන්සේලා අර අවුරුද්ද මුළුල්ලේම කියන්නේ වස්සාන කාලේ, වෙහි කාලේ උන්වහන්සේලා ඉතින් චාරිකාවේ වැඩම කළා. ඉතින් චාරිකාවේ වැඩම කරනකොට අනිත් ආගම් වල අය අනිත් ඒ කියන්නේ වෙනත් අර ශාස්ත්‍රවල ළඟ හිටපු අය උන්වහන්සේලාට නොඑක් විදිහේ දෝෂ ආරෝපණය කළා. බලන්න මේ හාමුදුරුවෝ කරන වැඩි මේ වෙහි කාලේ අපි නම් එක තැනකට වෙලා මේ ආරාමයකට වෙලා අපි මෙහෙම කටයුතු කරනවා. නමුත් උන්වහන්සේලා මොකද කරන්නේ? මේ වෙහි කාලේ මෙහෙම චාරිකාවේ වඩිනවා, සත්තු පෑගෙනවා, තනකොළ පෑගෙන ওই විදිහේ චෝදනාවල් කරන්න පටන් ගත්තා අනිත් ආගම් අදහන අය. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඔන්න ශික්ෂාපදයක් පනවන්නට යෙදුණා. ඒ ශික්ෂාපදේ තමයි පින්වත්නි පාළියේ තියෙන්නේ ප්‍රාතිමෝක්ෂ දේශනාවේ තියෙන්නේ පින්වත්නි අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තු. ඔන්න බුදුහාඳුරෝ පණවපු වාක්‍යය. අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තු. තේරුම තමයි පින්වතුනි සියලුම උපසබන් භික්ෂුන් වහන්සේලා වස්සාන ඍතුවේ ඒ කියන්නේ වෙහි කාලේ. වෙහි කාලයේ තුල එක ආරාමයකට වෙලා එක ස්ථානයකට වෙලා තමන් බණ භාවනාදී සිදු කරමින් ඒ කාලයේ තුලදී තමන්ට සිව්පසෙන් උපස්ථාන කරන පිරිසට නොයෙක් විදිහේ කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් කටයුතු කරන්නට කියලා උන්වහන්සේ අනුදැන වදාළා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් නැගුණා මේ දැන් 12 4 තුන්වර 4යි නේ 4යි මාස 4ක්. ඉතින් භික්ෂුන් වහන්සේලා ප්‍රශ්නයක් මතුවුණා මේ වස් කාලේ කොච්චරද කියලා ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා තේ මාසං ඒ කිව්වේ මාස 3ක්. මාස 3ක් තමයි වස් කාලේ වස්වසන්න ඕනේ කියලා උන්වහන්සේ ඊළඟට අනුදැන වදාලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පින්වත්නි මේ වස් වැසීම ආරම්භයේ සිද්ධ වුණේ. එතකොට මේ වස් වැසීම තුල වස් වැසීම් දෙකක් තියෙනවා. එක වස් වැසීමක් තමයි අද මේ ඉෂ්ට කළේ. ඒ කියන්නේ පෙර වස් වැසීම. ඊට පස්සේ දැන් අද දවසේ යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙකුට බැරි වුණා කියමුකෝ. අද දවසේ ඒ කියන්නේ අද නෙවෙයි. ඇත්තටම අපි වස් සමාදන් වෙන්නේ 4 වෙනිදා. 3 වෙනිදා ලංකාවේ පොය 3 වෙනිදා පොයට පහවදා තමයි අපි වස් සමාදන් වෙන්නේ හවස. ඒකට කවුරුත් දෙන්නේ නැහැ. අපිට දැන් පන්සල් වල නම් නායක හාමුදුරුවෝ ළඟ කුට්ටියෙන් ඉඳගෙන වැඳගෙන නායක හාමුදුරුවෝ තමයි ඉස්සරෝම වස් සමාදන් වෙන්නේ. ඊට පස්සේ ඊළඟ වයස පිළිවෙලට ඊළඟ හාමුදුරුවෝ මොකද බං භික්ෂුන් වහන්සේ නායක හාමුදුරුවෝ වැඳගෙන තමයි වාක්‍ය කියලා අපි වස් සමාදන් වෙන්නේ. ඉතින් මෙහි එහෙම කවුරුවත් නැහැ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ වැඳගෙන අපි වස්
සමාදන් වෙනවා. ඒතර මම කිව්වා අර පසුවස් වසනවා කියලා. ඒ කියන්නේ ලබන පොයේ දවසේ. මේ පසුවස් වසන කිසිම හාමුදුරු කෙනෙකුට පින්වත්නි අර අවුරුද්දකට එක වතාවක් කරන මහා අනර්ග උතුම් මහා පින්කමේ හිමිකරුවෙක් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ තමයි කටින චීවරය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. පෙරවස් වසපු කෙනාට පමණයි කටින චීවරයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. පසුවස් වසපු අයට පුළුවන්කමක් නැහැ පින්වත්නි කටින චීවරයක් ලබා ගන්න. ඉතින් ඔය විදිහට පින්වත්නි ඔය වස් ආරාධනාවල් එහෙම කරනවා පසු කාලීනව රාජ මහා මාත්‍යාදී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය වැසිසලු පූජා කිරීම ගැන අපිට පළමුවෙන්ම සඳහන් වෙන්නේ පින්වත්නි විසාකා මහෝපාසිකා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකාව. විසාකා මහෝපාසිකාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේ ඉල්ලීමක් කරනවා ඉච්ඡා මහං භන්තේ සංගස්ස යාව ජීවං වස්සික සාටිකං ධාතු. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කළා. මොකක්ද ඉල්ලීම? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මේ වස්සාන කාලයේදී සියලුම ස්වාමීන් වහන්සේලාට වැසිසලුවක් පූජා කරන්න අවසර දෙන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි වැසිසලුවේ ආරම්භය. එතකොට එදා ඒ කරපු ඉල්ලීම බුදුරජාණන් වහන්සේ සාවධානව අහගෙන හිටියා. අහගෙන ඉඳලා උන්වහන්සේ මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේලාට ඔන්න විනය නීතියක් අවවාදයක් කරනවා. වස් ආරාධනා කරන දවසේදී වැසි සලු පූජා කිරීමේ මේ කාර්ය ආරම්භ වුණා. ඒකට වැසි සලු පූජා කිරීමේ කාර්ය ආරම්භ වුණේ අද ඊදරේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන්ම සිද්ධ වෙන උතුම් කාර්යයක් ධර්මයක්. ඉතින් මේකේ ගොඩාක් විනය කර්ම තියෙනවා පින්වත්නි. මේක අපි වැසි සලුව ලැබුණාම පස්සේ ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ ඒක ඒ වැසි සලුව අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරනවා කියන්නේ පින්වත්නි මේ වැසි සලුව තමයි මේ වස්තු මාසයේ මුළුල්ලේම මම භාවිතා කරන්නේ. මේකට තව නමක් තියෙනවා. මේකට කියනවා නානකරේ කියලා. තේරුණාද? අන්දනකරේ කියන නානකරේ කියලා කියනවා. ඉතින් මේක අදිෂ්ඨාන කරලා මේ වස්තුන් වාසී මේකම භාවිතා කරන්නේ. මේක තමයි මම අනිත්. මේක තමයි භාවිතා කරන්නේ. එහෙම අදිෂ්ඨාන කරලා මේ වස්තුන් වාසයේ අවසන් වුණාන් පස්සේ ඒක අර කටින ජීවර පූජාව දක්වාම තමයි භාවිතා කරන්නේ. ඒක තමයි බුද්ධ නියමය. බුදුරජාණන් වහන්සේගේ පැනවීම. එතකොට ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ පැනවීමට අනුව අපි මම කිව්වා හරියටම 4 වෙනිදා හවස පන්සලේ මේ බුදුගේ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුන් වැඳලා වන්දනාමාන කරලා අපි වස් සමාදන් වෙනවා. ඒක ඉතින් පින්වන්ත ඔබත් දැනගෙන ඉන්නේ කියලා ඉතින් වාක්‍ය කටපාඩම් කරගත්තත් මොකද මතු භවයක හරි මේ භවයේදී මහාන උපසම්පදා වෙන්න බැරි වුණොත් එහෙම මතු භවයේදී හරි උපසම්පදේ මහාන උපසම්පදා වෙන්න කරතිනේ ලැබෙන්නේ අවස්ථාවක් නේ. මේ විනාවේදී අපි කියන වාක්‍ය තමයි ඉමස්මින් ආරාමේ ඉමං දේවාසං වස්සං උපේ ඉද වස්සං උපේ. ඒ කියන්නේ මහා සංඝරත්නය ඉදිරියේ අපි මේ ආරාමේ අදින් පටන් වස් සමාදන් වෙනවා. ඊට පස්සේ වස් සමාදන් වුණ භික්ෂුන් වහන්සේලා පින්වත්නි ඔබ දැකලා ඇති ලංකාවේ පන්සල් වල පන්සලේ ඉස්සරහා තියෙන ගහේ ගහලා තියෙන බෝඩ් එකක්. දැකලා තියෙනවා. ඕක දකින්න පුළුවන් වස් ආරාධනා කරලා වස් සමාදන් වුණාට පස්සේ මතක නැහැ. ඉස්සරහා ගහලා තිබුණා මොකද්ද?
අයං වස්සාන කාලෝ ඒ දන්නවද? අයං වස්සාන කාලෝ කියලා ගහලා තිබුණේ මේ වස්සාන කාලය. මොකද හාමුදුරුවන්ට මට පින්වත්නි මේ වස් සමාදන් වුණාම පස්සේ මේ පන්සලෙන් එළියට යන්න පුළුවන් වෙන්නේ රාත්‍රී 6ක් විතරයි. මම දැනගන්න මේ කියන්නේ මේ ඔබලට මේවා අදාළත් නැහැ නමුත් මේවා දැනගෙන තියෙන එක හොඳයි බෞද්ධයෝ වශයෙන්. රාත්‍රී 6ක් විතරයි පිටේ ඉන්න පුළුවන්. රාත්‍රී 7ක් බෑ. රාත්‍රී 7ක් මම හිටියොත් බස කැඩෙනවා. ඒකට කියනවා සත්තාහ කරණයෙන් යනවා කියලා. සත්තාහ කරණයෙන් කියන්නේ 7 දිනක් ඉන්නවා. ඒ 7 දිනා බලන්න යන්න පුළුවන්. ඒකේ මම කීප දෙනෙක් ගැන විතරක් කියන්නම්. තමන් ගුරු හාමුදුරුවෝ බලන්න යන අසනිකලා හිටියේ. ඊට පස්සේ භික්ෂුණීන් වහන්සේ කියන්නේ භික්ෂුණීන් වහන්සේලා නම් තමන්ගේ ගුරු භික්ෂුණීන් වහන්සේ. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්න දෙද වෙලා ඉන්නවා. ඔය විදිහට 7 දෙනෙක් බලන්න යන්න පුළුවන්. තව ඉන්නවා අනිත් අය. ගොඩක් වෙලා හින්දා මම කියන්නේ සත්තා කරණයෙන් තමයි යන්න පුළුවන් ඉන්නේ. හැබැයි 7 වෙනි දාරේ එළියෙ ඉස්සෙල්ලා ඉන්න ඕනේ පන්සලට. 7 වෙනි දාරේ පන්සලේ ඉන්න ඕනේ. එහෙම කරනොත් එහෙම ඔයාලට කටින මින්කම කරගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ කටින චීවරය බාර ගැනීමට උන්වහන්සේ සුදුසේ නෙවෙයි. ඉතින් ওই විදිහේ මහා බරපතල වැඩක් නේ. ඉතින් ඒ බරපතල කාලය තුලදී පින්වත්නි ඔබට බොහෝ පින්කම් කරගන්න පුළුවන් අවස්ථාවක්. වස්සාන කාලය තමයි මම මුලින්ම කිව්වනේ. වස්සාන කාලය තමයි බොහෝ පින්කම් කරගන්න තියෙන හොඳම කාලය. ලංකාවේ ලෝකයේ හැම තැනම හැම පන්සලකම වස් මේ 4 වෙනිදා වස් වසනවා. මේ කියන ගොස් 4 වෙනිදා. ඉන්පස්සේ ඉතින් පුරා 3 මාසෙම මේ විදිහකින් පින්කම් සිද්ධ වෙනවා. ඉතින් ඒ කාලය තුලදී ඔබට පින් රැස් කරගන්න ඔබේ මෙලව ජීවිතයට, පරලොව ජීවිතයට යමක් ඉතුරු කරගන්න තියෙන හොඳම කාලය තමයි වස්සාන කාලය. ඉතින් එතකොට දැන් අද මේ පින්වත් පිරිස ඉතින් මට ආරාධනාවල් කළා. ඉතින් මේ ආරාධනාව මම බාරගත්තා. ඉතින් දැන් ඔබ කරමින් ක්‍රියාවන් පිළිබඳව ඔබම මතක් කර සිටියා. නේද? මේ කාලය තුලදී ඔබ වහන්සේට අපි මේ විදිහෙන් සලක නැත්නම් උපස්ථාන කරනවා. සිව්පසයෙන් උපස්ථාන කරනවා කියලා මතක් කළා. ඉතින් මේ කටයුතු අපේ බෞද්ධ පින්වතුන්ලාට අමුතුවෙන් කොනොනා කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඊළඟට තව කාරණාවක් මේකට එකතු කරන්න ඕනේ. මේ වාගේ රටවල් වල ඉතින් එහෙම බෑ. අපේ නම් ලංකාවේ අපේ පන්සලේ අවුරුදු 119 වෙනි අවුරුද්ද. 119 වෙනි අවුරුද්දට බස් පින්කම් 119ක්. එයා අපේ පන්සලේ කොළඹ පන්සලේ නම් සම්ප්‍රදාය තමයි වස් ආරාධනා කරපු මේ වගේ ගොඩක් පවුල් නේ එක පවුලකින් වස් ආරාධනා කරන්නේ. වස් ආරාධනා කරන් පස්සේ හැමදාම පස්තුම් මාසේ මුළුල්ලේම සවස පූජාව. සම්බුද්ධ පූජාව. ඉතින් සම්බුද්ධ පූජාවට අර පවුලේ කෙනා ඉන්නවා. ඒක සම්ප්‍රදායක්. එයා තමයි ඒක සූදානම් කරන්නේ, සංවිධානය කරන්නේ. ඉතින් මේ වාගේ රටවල් වල එහෙම ඉතින් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් ඒ නිසා මේ පින්වන්ත පිරිසට මම මතක් කර සිටිනවා අඩුම තරමේ සතියකට වරක් හරි පන්සලට ඇවිල්ලා එක්කෙනෙක් හරි ස්වාමින් වහන්සේගේ සුවදුක් බලලා අඩුපාඩුකම් බලලා යන්න ඕනේ. නැත්නම් බුදුරජාණන් වහන්සේට මතකනේ වේරංජාවේදී මස් ආරාධනා කළ බුදුරජාණන් වහන්සේ ඉදින් සංස පෙර ආත්මවල කරපු අකුසල කර්මයක් නිසා වස් ආරාධනා කරපු කෙනාට අමතකම වෙලා ගියා. අමතක වෙලා ගියන් පස්සේ උන්වහන්සේ ඉතින් අර සාමාන්‍ය විදිහට දානේ මල්ල උන්වහන්සේ කටයුතු කළා.
මම හිතනවා අපේ පින්වත් පිරිසකින් මේ තරුණ දරුවෝ කොමලා ඒ නිසා බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ මේ කටයුතු හොඳ බලලා මේ වස්තුන් මාසේ කටයුතු කරන්නේ ඒ කරන සෑම දෙයක්ම මතක තියාගන්න. මේ කරන සෑම දෙයක්ම පින්වත් ඔබ අවසානයේදී සිද්ධ කරන උතුම් මහා කටින පින්කමේ ආනිසංස ලැබෙන පින්කම්. මේ මාසෙම යම් කිසි දෙයකින් බෙහෙතක් සිංහසිංහපස්ථානයක් කළා. ඒක අර කටින මහා පින්කමේ ආනිසංස ලැබෙන උතුම් මහා පින්කම්. ඒ නිසා මේ පින්වන්ත පිරිස මේ වස් කාලය තුළදී බොහෝ පින්හම් කරගෙන සසර ගමන ආයිති භවයන් සුවපත් කරගන්නට ඔබ යම් කිසි දෙයක් ඉතුරු කරගන්න ඕනේ, එක්රැස් කරගන්න ඕනේ. මේ එක්රැස් කරගන්න දේ පමණයි පින්වත්නි අපේ භවගාමී ජීවිතයට ඉතුරු වෙන්නේ. වෙන කිසිම දෙයක් ඔබවත් මමවත් අපි කිසිම කෙනෙක් මේ ලෝකේ කිසිම දෙයක් අපි ගෙනාවෙත් නැහැ, අරගෙන යන්නෙත් නැහැ. අරගෙන යන්න පුළුවන්කමකුත් නැහැ. අරගෙන ඉන්න පුළුවන්කමකුත් නැහැ. අරගෙන ආවනම් අරගෙන ආවේ කරපු මහා පින්කම්. කුසල් තමයි අපි අරගෙන ආවේ. ඒ නිසා ගෙනියනකොට ගෙනියන්නේ කුසලපත්සේ පමණයි. මේ අකුසල නොදැනුවත්කමෙන් හරි අපරාධින් සිද්ධ වුණොත් ඒ ටිකක් අරගහගෙන යන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම පින්දහම් කුසල් දහම් පුරුදු කරගන්න. මේ වාගේ පින්කම් වල දායකත්වයේ අරගත්තේ මේ ආත්මය විතරක් නෙවෙයි. ඔබට මතක තියාගන්න. මේක සසර පුරුද්දක්. ඒ කියන්නේ පෙර ආත්මවල මේ විදිහේ උතුම් පින්කම් ඔය ඇත්තෝ සිද්ධ කරගන්නවා. ඒ සසර ගත පුරුද්ද තමයි මේ ආත්මවලටත් අපිට මේ වෙවිලා උතුම් හොඳ මනුස්ස ජීවිතයක් ලබාගෙන අද මේ විදිහේ උතුම් පින්කම් කරන්ට ඔබ හැමට සිත් පහළ වුණේ. මේ නැත්තම් මේ කී දෙනෙකුට ඔය සිත් පහළ වෙන්න බෑ. නේ? එහෙම ලේසියකට ඒ සිත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා සසරගත පුරුද්දක් අනුව සාංශාරික වශයෙන් කරගත්ත මහා පුරුදු තමයි මතකයට නැගිලා මේ උතුම් පින්කම් ඔබ සිද්ධ කරන්නේ. ඒ නිසා ගොඩාක් සතුටු වෙන්න, සන්තෝෂ භාවයටපත් වෙන්න මේ පින්වන්ත පිරිස අද දවසේ මේ උතුම් මහා වස් ආරාධනාව සිද්ධ කළා. මේ තුන් මාසයේ මුළුල්ලේම කටින පින්කමෙන් තමයි මේක අවසන් වෙන්නේ. කටින මහා පින්කම තියෙන්නේ නොවැම්බර් මාසේ 14 වෙනි සෙනසුරාදා. මෙවර කටින දාණය පමණයි තියෙන්නේ. මහා සංඝරත්නයේ පිරිත් පින්කම සිද්ධ වෙන්නේ නැහැ. කටින මහා දාණය තමයි පින්කම් මාලාව අවසන් වෙන්නේ. ඉතින් ඒ දක්වා මේ පින්වන්ත පිරිස ඉතින් පුළුවන් විදිහේ පන්සලට ඇවිල්ලා මා මුලින් මතක් කරපු විදිහට ඒ පින්කම් වලට සහභාගී වෙන හැටියට කරුණාවෙන් මතක් කර සිටිනවා. ඉතින් එතකොට අපි සූදානම් කළා අගෝස්තු 9 වෙනි ඉරිදා ඉඳලා අගෝස්තු 9 වෙනි ඉරිදා නොවැම්බර් 1 වෙනි ඉරිදා අතර ඉරිදාවල් 13ක් යෙදিলা තියෙනවා. ඉතින් මේ 13ම සවස උතුම් සම්බුද්ධ පූජාව පවත්වලා ඒ වගේම පිරිත් දේශනාවක් විශේෂ සූත්‍ර විතරයි දේශනා කරන්නේ. සත්‍ය බොජ්ජංග පිරිත්, බොජ්ජංග පිරිත් තුන, ඒ වගේම ධම්සක් පැවතුම් සූත්‍රය, ඒ වගේම දස ධම්ම සූත්‍ර විදිහේ විශේෂ සූත්‍ර එක එක දවසට අපි සජ්ජායනා කරනවා. ඉතින් එතකොට දැනට මේ කටින පින්කමේ දායකත්වයේ දරන පින්වතුන්ලා අනිවාර්යයෙන්ම බාර ගන්න ඕනේ දවසක්. අනිත් පිරිසත් දැනට මේ මය ළඟ ලයිස්තුව තියෙනවා. බාරගත්තම නැති දිනක් ටිකක් තියෙනවා. මම දින වශයෙන් කිව්වොත් අනිත් දන එක එක්කෙනා හරි බාරගෙන තියෙනවා. බාරගත්තේ නැති දිනක් තියෙනවා. ඔක්තෝබර් 4 නැහැ, ඔක්තෝබර් 18 නැහැ, ඔක්තෝබර් 25 නැහැ, නොවැම්බර් 1 වෙනිදා නැහැ. ඒ නිසා අද අනිවාර්යයෙන්ම මේ පින්වන්ත පිරිස දිනයක් බාරගෙන මොනවා හරි අරමුණක් ඇති. දරුවෙක්ගේ උපන්දිනය වෙන්න පුළුවන්,
අම්මා තාත්තට දීර්ඝායුෂ පතන්න වෙන්න පුළුවන්. නැති වෙලා නම් පින් දෙන්න පුළුවනි. මේ ඔක්කොටම අරමුණු තියෙනවා. ඒ නිසා හැමෝම ඒ කොහොමත් කන්න පින්කමේ දායකත්වයේ දරන පින්වන්ත පිරිස දිනයක් වෙන් කරගන්න අනිත් පින්වතුන්ලාට තමන්ගේ යාළුවන්ට මතක් කරලා මේ පොලේ සටහන් කරන්න පූජාව සිද්ධ කරනවා කියලා මේ දවසේ ඒක යන්නේ ඉස්සෙල්ලා හැමෝම සිද්ධ කරන හැටියට කරුණාවෙන් මතක් කරනවා. ඒ අය විශේෂයෙන් මතක් කරන්න තියෙන කාරණාවන් ටික. ඉතින් ඒ නිසා අද දවසේ මේ පින්වන්ත පිරිස කළ උතුම් මහා පින් දැන් අපි බලනකොටම දෙවියන්ට අනුමෝදන් කරමු. මේ හැමත අනුමෝදන් කරමු. මේ විදිහට කල්පනාවට නගා ගන්නට පළවෙනිට විහාරස්ථානයේ ප්‍රමිනිලා තුරුරුවන් වෙනුවෙන් අපෝපකාර සත්කාර සම්මාන සිද්ධ කරලා බුද්ධ පූජාවන් පවත්වලා වැසිසලු පූජා කිරීමෙන් මේ උතුම් දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් අත්පත් වුණ සකල විපුල කුසල සම්පත්තිය මේ විහාරස්ථානයේ අධිග්‍රහිත වන්නා වූ දිව්‍යයන්ට සම්මා සම්බුද්ධ ආරක්ෂිත සියලු දෙවියන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සතුටට පත්වන දෙවියන් চিරාත් කාලයක් මෙවර උතුම් කටින මහා පින්කමේ දායකත්වයේ දරන මේ පින්වන්ත පවුල් රටේම සදැහැති පින්වන්ත හැමදාම මේ උතුම් අවස්ථාවට සහභාගී වන මේ පින්වන්ත ලොකු කුඩා සෑම දෙනාට දෙවියෝ ආරක්ෂා ආශිර්වාද සලසා දෙත්වා. දෙවියන්ට මෙපින් බලයෙන් අමා මහ නිවන් සම්පත් අවබෝධ වේවා කියලා සාදු ආරකවත්වමි. අපි හැමදෙනාම දෙවියන්ට පින් දෙමු. ගාථාවන් කියමු මා සමගම. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. පරලොව සපත් තුන ගුරුවර වේවා, දෙමෝපිය පාරකාරාදීන් වේවා, පරම්පරාවල මේ පරලොව ගියා වූ සියලුම දෙනා මේ වෙලාවේදී සිතින් හිතා ගන්න. මේ මියගිය සම්නම් වශයෙන් හැඩවුරුකම් වශයෙන් තමන්ගේ හිතට නගාගෙන ඒ අයට මේ උතුම් පින් සියතින් කරගත් පින්සේ අනුමෝදන් වේවා. ඒ අයගේ භවගාමී ජීවිතේ වාසනාවන්ත වේවා. සසර දුක් නිමාවෙන් ලබන අජරාමර සංඛ්‍යාත උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසීමටපත් වේවා කියලා සාදු කාරණා. ඒ හැම දිනාටම පින් දෙන්න ගාථාවන් කියන්න හැම දිනාම ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු. දැන් මා ආශිර්වාද නිරෝගී සුව දීර්ඝායු සම්ප්‍රාප්තිය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මෙවර කටින මහා පින්කමේ වස් ආරාධනා පින්කමේ දායකත්වයේ දරූ ඒ පින්වන්ත පිරිසට නම් වශයෙන් මතක් කළොත් අපේ චමන්ටයිටස් මහත්මයා ප්‍රධාන පවුලේ පිරිස, අරුණ සුබසිංහ මහත්තයා ප්‍රධාන පවුලේ පිරිස, ඒ වගේම හරිනාත් මහත්මයා ප්‍රධාන පවුලේ පිරිස, වසන්ත රත්නායක මහත්මයා ප්‍රධාන පින්වන්ත පවුලේ පිරිස, මාධව හෙට්ටිආරච්චි මහත්මයා ප්‍රධාන පින්වන්ත පවුලේ පිරිස, ඒ වගේම දිලාන් අසංක
මහත්මයා ප්‍රධාන පින්වත් පවුලේ පිරිස, උදිත ලක්මාල් මහත්මයා ප්‍රධාන පවුලේ පිරිස, ඒ වගේම එච් වාණියාරත් මහත්මයා ප්‍රධාන පින්වත් පවුල්වල ඒ සියලුම දෙනා. ඒ සියලුම දෙනාට මේ උතුම් අවස්ථාවට සහභාගී වුණ උතුම් මහා පින්කම දැක සතුටු වුණ මේ සෑම දෙනාටත් සහභාගී වුණු ගෙදරවල් වල ඉන්න දුවදරුවෝ ලංකාවේ ඉන්න දෙමව්පියෝ වේවා නෑදෑයෝ වේවා ඒ හැම දිනාටම මේ ලෝක වශයෙන් සියලු යහපත අභිවෘද්ධිය සිත සාන්තිය නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය පිණිස මේ පින් සවතිවා හැම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක්ම වේවා අගුණ දහම් දුරු වේවා ගුණ දහම් වඩා වර්ධනය වේවා හැම දිනාටම මේ කරන උතුම් උදාරතර මහා පින්වල බලයෙන් ශක්තියෙන් මේ ආත්ම භාවයේදීම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලබන අජරාමර සංඛ්‍යාත අතිඋතුම් අමා මහ නිවාර සාන්තියෙන් සැනසීම පිණිස මේ මහා පින් පාරමී ධර්මයක්ම වේවා නිවනම අවබෝධ වේවා කියලා සාදු හැම දිනම වන්දනා කරගන්නට වැදගත් ආශිර්වාද ලබන්න. සම්පීතියෝ විවද්ධන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ඝා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්උපද්දවේ නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ඝා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්උපද්දවේ නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ඝා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්උපද්දවේ. විශේෂයෙන් මට අමතක වුණ කාරණාවක් තියෙනවා. ඒ තමයි අද දවසේ මේ උතුම් මහා පින්කම ලෝපුරා ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවට මේ වෙලාවේදී සජීවීව නැරඹීමේ අවස්ථාව අවකාශ අපි සලසලා තියෙනවා. දැන් මේ පින්වන්ත පිරිසට මේක සජීවී බලන්න පුළුවන්. නැවතත් ගෙදර ගිහිල්ලා බලන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඒ තමයි අපේ විහාරස්ථානයේ අපි ගිය පොහොය දවසේ ආරම්භ කළ විශේෂ ඉන්ටර්නෙට් YouTube channel එකක්. මේ channel එක ඔස්සේ අපේ දේශාන් පුතා මෙවර මේ කටින පින්කම විලාසනින් මෙවි 4ට විතර ආවේ. ඉතින් ඒ සියලු දේවල් සූදානම් කරගෙන ඇවිල්ලා සජීවීව මෙය ප්‍රචාරය කළා. ඉතින් ඒ පුතාටත් ඒ වගේම මේ දුවටත් මේ පවුලේ හැමටත් අපි දීර්ඝායුෂ සියලු යහපත අභිවෘද්ධියම සැලසේවා කියලා සාදු කියලා. හැම දිනකටම එහෙමනම් පෙරවන් සරණින් යහපතක් වේවා කියලා සාදුකාරය. එහෙනම් සාදු